හරි. ඒතකොට අද අපි එකතු වෙන්නේ ෆිසික්ස් කුප්පියේ දෙවෙනි කොටස. part 2 episode 2 එක. ඒක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චලිත ප්‍රස්ථාර පිළිබඳව. එතකොට චලිත ප්‍රස්ථාර ගත්තොත් චලිත ප්‍රස්ථාර වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට. එකක් තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර, අනිත් එක ප්‍රවේග කාල ප්‍රස්ථාර, අනිත් එක තමයි ත්වරණ කාල ප්‍රස්ථාර. ත්වරණ කාල ප්‍රස්ථාර ලොකුවට අපිට නැහැ. ලොකුවටම තියෙන්නේ විස්ථාපන කාල සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර. මුලින්ම අපි තියරි වලට යන්න. අපි තියරි පොඩ්ඩක් මතක් කරගමු. තියරි පොඩ්ඩක් මතක් කරගෙන අපි ගණන් වලට යන්න ඊට පස්සේ. මුලින්ම ඔබ ෂෝට් නෝට් එකක් ඔයගා ගහන්න මයින්ඩ් මැප් එකක්. හරි. අපි ගත්තොත් දාන්න පළවෙනි මාතෘකාවයි චලිත ප්‍රස්ථාර. හරි. චලිත ප්‍රස්ථාර. ඒතර චලිත ප්‍රස්ථාර වල පළවෙනි එක තමයි කතා කරන්න යන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර. විස්ථාපන කාල ප්‍රස්ථාර. ඒතර විස්ථාපන කාල ප්‍රස්ථාර කියන්නේ මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරය කියලා අපි කියන්නේ මොකක්ද චලිතයක චලිත වන වස්තුවක හරි චලිත වන වස්තුවක කාලයත් සමග විස්ථාපනය විචලනය වන ප්‍රස්ථාරය තමයි මොකක් කියලා කියන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාර කියලා කියන්නේ. ඒතකොට විස්ථාපන කාල ප්‍රස්ථාර ගත්තාම අපි විස්ථාපන කාල නෙමෙයි ඕනම කාල ප්‍රස්ථාරයක් අඳිද්දී මෙන්න මේ දැනුම පොඩ්ඩක් තියෙන්න ඕනේ. එතන මේකේ මම පොඩි හිතලක්කම ගහ ගන්නවා මෙහෙම. එතන මෙන්න මෙහෙම බලන්න. මම ගත්තොත් මොකක් හරි මෙම රේඛාවක් හරි අපි සාමාන්‍යයෙන් මේ චලිත ප්‍රස්ථාර අඳිද්දී පොඩි මේ අපි අර සම්මුතියක් වගේ ගන්න මේ කියන්නේ මේ විදිහට අපි ගන්නවා මොකක් හරි මේ ලක්ෂයක් විස්ථාපනයේ බිඳුවක් කියලා. කියන්නේ අපි සලකන චලිතේ මොකක් හරි විස්ථාපනයේ බිඳුවක් වෙන තරක්. හරි. ඒතර අපි කියන එක O කියලා. අපි යන නමක් කියන විශේෂ නමක් සමුර්දේශ ලක්ෂය. මොකද්ද? සමුර්දේශ ලක්ෂය. හරි. සමුර්දේශ ලක්ෂය. එතකොට සාමාන්‍යයෙන් හරි මේ සමුර්දේශ ලක්ෂයේ දකුණු පැත්තේ සාමාන්‍යයෙන් දකුණු පැත්තේ සිදු කරන විස්ථාපන අපි සලකන්නේ ධන. දකුණ නිසා ධන. කියලා අපි සලකනවා. හරි. දැන් මේවා ඔයාලට ඕන නම් අනිත් පැත්ත ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි අර ඔක්කොම නේ එකම විදිහට නේ ලේසි නිසා මම කියනවා දකුණු පැත්තේව ධන. වම් පැත්තට සිදු කරන විස්ථාපන මම සලකනවා ඉන්න විස්ථාපන කියලා. හරි. දකුණු පැත්ත ධන වම් පැත්ත ඍණ. ඒ විදිහටම අපිට ගන්න මේ දකුණු පැත්තට යන ප්‍රවේග. දකුණු පැත්තට තියෙන ප්‍රවේග. ඒ ප්‍රවේග ධන කියලා කියනවා. ඒ කියන්නේ දකුණු පැත්තට කියන්නේ O ඉඳලා දකුණු පැත්තට ගියත් එකයි. මෙතන ඉඳලා මේ මැද්ද කොහේ හරි ඉඳලා දකුණු පැත්තට ගියත් එකයි. ඍණ පැත්තේ ඉඳලා දකුණු පැත්තට ගියත් එකයි. කොහොමද මේ දිශාවට යන්න ඕනේ. ඒක මේ ඔක්කොම පොදු වෙන්නේ. ඒ ප්‍රවේග අපි සලකන්නේ ධන කියලා. ඒ විදිහටම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රවේග මම සලකනවා ඍණ කියලා. මේ වගේ අපි සම්මුතිය පොඩ්ඩක් හදා ගන්න ඕනේ. මේක රෝලෝමේ ලස්සනට පාඩ පෑන් වලින් මෙහෙම වට කරලා තියාගන්න. ඒතර ෂෝට් නෝට් එකක් විදියට අපිට මේක ඉස්සරහට වැදගත් වෙනවා. කැම්පස් A level විභාගයට ආසන්න වුණාම මේවා බලද්දී අපිට සෑහෙන්න ලේසි මේ වගේ බලද්දී. හරි. ඊළඟට මේකත් ඔළුවේ තියාගන්න වෙනවා දැන් අපිට. ඒතර ප්‍රවේග කාල ප්‍රස්ථාර වලත් මේක සෑහෙන්න වැදගත් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ විදිහට සාධාරණ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. සාධාරණ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අපි ගත්තොත් මේ විදිහට සාධාරණ විස්ථාපන කාල ප්‍රස්ථාරය. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක් ගත්තාම මේක ප්‍රධාන අංග තුනක් තියෙනවා. මොකද්ද? එකක් තමයි අපිට ප්‍රස්ථාරක අනුක්‍රමණයක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රස්ථාරක වර්ගඵලයක් ගන්න පුළුවන්. සහ ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩයක් ගන්න. මොකද අපේ ප්‍රධාන මේකේ අංග තුන. එතකොට අපි ගත්තොත් මොකක් හරි මේ ST ප්‍රස්ථාරයක මේක වක්‍ර ප්‍රස්ථාරයක් නෙමෙයි. ඒක නිසා අනුක්‍රමණය නියත නැහැ. ඔයාලා දන්නවා ඒක. වක්‍ර ප්‍රස්ථාර අනුක්‍රමණ නියත නැහැ. ඒතර වක්‍ර ප්‍රස්ථාරයක අනුක්‍රමණ අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, අනුක්‍රම වෙනස් වෙන්න පුළුවන්. තමයි රේඛීය ප්‍රස්ථාර වල අනුක්‍රමණය නියතයි කියලා අපි කියනවා. නේ? ඒතර මෙතන
වක්‍ර ප්‍රස්ථාරයක් නිසා අනුක්‍රමණය නියත නැහැ තැනින් තැනට. එහෙනම් මට ඕන කිසියම් ලක්ෂයක දී අනුක්‍රමණය හොයාගන්න. මොකද මම කරන්න ඕනේ? මොකක්යි ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයක අනුක්‍රමණය හොයාගන්න මොකද මම කරන්න ඕනේ? ඒ ලක්ෂණ මම අඳින්න ඕනේ මෙහෙම ස්පර්ශකයක්. ස්පර්ශයක් කරනවා. එමේ ස්පර්ශකයක් ඇඳාම ඒ ස්පර්ශකය හරි? ඒ ස්පර්ශකය මේ x අක්ෂය මෙතන x අක්ෂයම තමයි මම පොඩ්ඩක් මෙතනින් ඇඳා සමාන්තර රේඛාවක්. ඒ ස්පර්ශකය x අක්ෂය සමග වාමාවර්තව හරි? x අක්ෂය සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගය. කියන්නේ tan θ තමයි කවුරු කියලා කියන්නේ? මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා අපි කියන්නේ. හරි? අනුක්‍රමණය. හරි? අනුක්‍රමණය. එතකොට අපි ගත්තොත් මේ ප්‍රස්ථාර අනුක්‍රමණය මේ විදිහට මොකද්ද? අපි දන්නවා දැන් අනුක්‍රමණය කියන්නේ tan θ ළමයි. එතකොට tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. ඒක සම්මුඛ පාදයේ කියලා කියන්නේ මොකද ඩෙල්ටා S විස්ථාපනයක් නේ. S නේ. ඒතර මේ උස කියන ළමයි S උසක් නේ. ඒතර මේ දිග කියලා කියන්නේ මොකක්ද ඩෙල්ටා T දිගක්. කාල වෙනසක්. එතකොට ගන්න පුළුවන් අනුක්‍රමණය සමානයි ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ විස්ථාපන කරපු ප්‍රස්ථාරක අනුක්‍රමණයට කවද හම්බෙන්නේ? අපිට ප්‍රවේගය හම්බෙනවා. නේ? ප්‍රවේගය. කිසියම් ලක්ෂයකදී ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණයෙන් අපිට ප්‍රවේගය හම්බෙනවා. ඊළඟට අපි කිව්වොත් මේ තීටා කෝණය. හරි? මේ තීටා කෝණය දැන් මෙතන සුළු කෝණයක් නේ. එතකොට තීටා කෝණය සුළු කෝණයක් නම්. තීටා කෝණය සුළු කෝණයක් නම් මොකද වෙන්නේ? අපි කියන එක මොන අනුක්‍රමණයක් කියලාද? ධන අනුක්‍රමණයක් කියලා. හරි? ධන අනුක්‍රමණය. එතකොට ධන අනුක්‍රමණයක් නම් අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය නම් එතකොට කවුද? අපි කියන එක ධන ප්‍රවේගයක් කියලා. හරි? සුළු කෝණයක් නම් තීටා ඒක ධන ප්‍රවේගයක්. තීටා කියන කෙනා මහා කෝණයක් නම් ඒක මොකක් කියලා කියනවද? ඍණ ප්‍රවේගයක් කියලා කියනවා. හරි? ඍණ ප්‍රවේගයක් කියලා අපි කියනවා. ඒතර මේවා මේ විදිහට නෝට් කරලා තියාගන්න. ඒතර ලේසියි අපිට. එතකොට මොකද්ද? අනුක්‍රමණයෙන් කියවෙන්නේ ප්‍රවේගය. ඊළඟ අපේ ලක්ෂණය තමයි කවුද? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය මොකද්ද කියවෙන්නේ? අන්තක්ඛණ්ඩයෙන් නම් මොකද්ද කියවෙන්නේ මේ? y අක්ෂයේ කැපෙන තැන ළමයි. ඒ කියන්නේ කවුද? අපි කියනවා S0. ඒ කියන්නේ ආරම්භක විස්ථාපනය. කියලා කියන්නේ මොකද්ද? ආරම්භක විස්ථාපනය. ආරම්භක විස්ථාපනය. එතකොට අන්තක්ඛණ්ඩය කියන ආරම්භක විස්ථාපනය. ඊට පස්සේ වර්ගඵලය. වර්ගඵලෙ මුකුත් හම්බවෙන්නේ ළමයි මේකේ. ඒ වර්ගඵලයෙන් අපිට මුකුත් විස්ථාපන කරන ප්‍රස්ථාරයක හම්බෙන්නේ නැහැ. හරිද? ඒතර මතක තියාගන්න අනුක්‍රමණයෙන් නම් ප්‍රවේගය අන්තක්ඛණ්ඩයෙන් නම් ආරම්භක විස්ථාපනය. හරි ඒ විදිහට. දැන් පොඩ්ඩක් අපි බලමු මේ විදිහට මේ පොඩි පොඩි ප්‍රස්ථාර ටිකක්. හරිද? පොඩි පොඩි දැන් මේක ලියාගත්තට පස්සේ පොඩ්ඩක් එන්න මෙතෙන්ට අපි ගමු එක එක ಜಾති ප්‍රස්ථාර. සහ ඒ වගේ මොනවද කියවෙන්නේ කියලා. මම හිතනවා මේ වගේ එකක්. ඔයාලා මේ දන්නවා නම් නිකම්ම ලියාගන්න මොකද්ද? මම මේ වගේ රේඛාවක් හඳුන්වනවා. එතකොට මේකෙන් මොකද්ද අපිට කියවෙන්නේ? සමුද්දේශ ලක්ෂයේ ඉඳලා මොකද්ද? මොකක්ද ධන විස්ථාපනයක් සහිතව නේ? ඒ කියන්නේ මේ ලක්ෂය ඉඳලා මෙන්න මේ වගේ තැනක. එයා මොකද වෙන්නේ? එයා නිශ්චලතාවයෙන් ඉන්නවා. ඇයි? කාලය ගත වෙනවා. විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. විස්ථාපනය නේද? ඒ කියන්නේ මොකද්ද? විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ කියලා ළමයා එක තැන ඉන්නවා කියන්නේ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? නිශ්චලව සිටි. නිශ්චලව සිටි. සමුද්‍ර ලක්ෂයේ සිට ධන විස්ථාපනයක් සහිතව නිශ්චලව ඉන්නවා. නම් තව එකක් මේවත් මම දැන්දොත් මොකද්ද? මේවත් දැන්දොත් අපි කියන මොකද්ද? දැන් ආරම්භයේදී කාලය ආරම්භයේදී සමාන බිඳුව එන්නේ. ඒ කියන්නේ ආ ඉන්නේ සමුද්දේශ ලක්ෂය. ඊට පස්සේ බලන්න ප්‍රස්ථාර දිහා. ප්‍රස්ථාර රේඛීය ප්‍රස්ථාරය. එතන මම කියන රේඛීය ප්‍රස්ථාරවල මම කලින් කිව්වා අනුක්‍රමණීය නියතයි. රේඛීය ප්‍රස්ථාරවල අනුක්‍රමණීය නියතයි. ඒතකොට රේඛීය ප්‍රස්ථාර අනුක්‍රමණීය නියත නම් අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගයනේ. එහෙනම් ප්‍රවේගය නියතයි. ඒ කියන්නේ එහෙනම් මොකද්ද? මෙයාට තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. කොයි පැත්තටද? සමුද්‍ර ලක්ෂයෙන් පටන් අරගෙන
සමුද්‍රශ ලක්ෂයෙන් පටන් අරගෙන ඒකාකාරව ධන පැත්තට විස්ථාපනය කරනවා. කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන් ධන දිශාවට. ඊළඟට මම තව එකක් අඳින්න. මෙහෙම වක්‍ර ප්‍රස්තාවයක් නේ. මේ වක්‍ර ප්‍රස්තාව ගත්තාම වක්‍ර ප්‍රස්තාවල අපි මුලින්ම දැන් ඇත්තටම ප්‍රස්තාවයේ මෙතන මොකක්ද කියන්නේ? අනුක්‍රමණයෙන් ප්‍රවේග කියන අන්තක්කණ්ඩය අපිට කරමුවත් ආරම්භක විස්තාරය. ඒතර අපි හැම වෙලෙම චෙක් කරන්න ඕනේ මේක අනුක්‍රමණය කියලා. අනුක්‍රමණයට මොකද වෙන්නේ? අනුක්‍රමණය වැඩි වෙනවද? අනුක්‍රමණය අඩු වෙනවද? ඒතර ඒකෙන් තමයි අපි තීරණය ගන්නේ. මේ ඒකාකාර ප්‍රවේගයෙන්ද නැත්නම් නියත ත්වරණයකින්ද නියත මන්දනයකින්ද මොකකින්ද යන්නේ කියලා. ඒතර අපි මේක ගත්තොත් මේ ප්‍රස්තාවය මොකද වෙන්නේ? මේ වගේ මම අනුක්‍රමණ චෙක් කරනවා. හරි? ඕගොල්ලොත් මෙහෙම පුරුදු වෙන්න. හිතා ගන්න ටිකක් අමාරුයි වගේ නම් මොකද කරන්නේ? අනුක්‍රමණ ගන්න චෙක් කරලා බලන්න ප්‍රස්තාවය මොකද වෙන්නේ කියලා. චෙක් කරමු මාත් එක්ක. ආරම්භය. අනිස්පර්ශකයක් ගන්නවා. ගහුවම මොකද? ඒක තිරස්. නේ? හොඳට බලන්න. ආරම්භය ගමු තිරස්. සමන් තව පොඩ්ඩක් මෙහෙට ගන්නවා. මම ටික ටික දැන් ස්පර්ශක ඇඳද්ද බලනවා. මොකද වෙන්නේ? බලන්න. අනුක්‍රමණයේ බිඳුවේ ඉඳලා ටික වැඩි වෙනවා. අනුක්‍රමණයේ ටික වැඩි වෙනවා කියන්නේ ප්‍රවේගයේ ටික වැඩි වෙනවා. ප්‍රවේගයේ ටික වැඩි වෙනවා කියන්නේ මොකක්ද? එහෙනම් ඒකාකාර ත්වරණයක්. ඒ කියන්නේ කොහෙන්ද පටන් ගන්න තියෙන්නේ? සමුද්දේශ ලක්ෂ්‍යය. සමුද්දේශ ලක්ෂ්‍යයේ පටන් ගන්න තියෙන නිශ්චලතාවය. සමුද්දේශ ලක්ෂ්‍යයෙන් නිශ්චලතාවයෙන් කොහමද යන්නේ? ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණයේ ධන දිශාවට. හරි? ඒකාකාර ත්වරණය දැක්ෂයි. ධන විස්ථාපනය. ධන දිශාව. එතන මේ වගේ. තව එකක් බලන්න. තව එකක් ගත්තොත් අපි මේ විදිහට. එතන මොකද වෙන්නේ? එතෙන්දී අපි දැන් ස්පර්ශය හදලා බලන්න ගන්න. මොකද වෙන්නේ? මොකද ආරම්භයේදී අනුක්‍රමණය ගොඩක් විශාලයි. පටන් ගන්න සමුද්‍රශ ලක්ෂ්‍යය t සමානයි බිඳුව s සමානයි බිඳුවයි. සමුද්‍රශ ලක්ෂ්‍යය පටන් අරගන්නේ විශාල ප්‍රවේගයකින්. විශාල අනුක්‍රමණයක් තියෙනවා. විශාල අනුක්‍රමණයක් විශාල ප්‍රවේගයක්. එන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රවේගකින් පටන් අරන් අනුක්‍රමණය ටික අඩු වෙනවා. ප්‍රවේගය ටික අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක මන්දනයක්. හරි? මන්දනයෙන් ධන දිශාවට. ඒ ධන විස්ථාපනයෙන් එන්නේ වැඩි වෙන්නේ. ගිලවම නිශ්චලත් වෙනවා. අයි අනුක්‍රමණයට බිඳුවක්. හැම වෙලේම අනුක්‍රමණයත් එක්ක චෙක් කරන්න. වැඩි දෙයක් නෑ මේක. හරි. ඊට පස්සේ අපිට තව වුණා වක්‍රයක් ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඉන්න පැත්තට ඇඳලා යන්න මේකක් මදිනන්නේ ගමේ පැත්තට. මේක. එතන මොකද කියවේ? අනුක්‍රමණීය නියතයි. මත් එකම කියන අනුක්‍රමණීය නියතයි. සමුද්‍ර ලක්ෂ්‍ය පටන් ගන්න තියෙන්නේ. එතකොට ආරම්භික ප්‍රවේගයක් තියෙනවනේ මේ. එතන ආරම්භික ප්‍රවේගයක් තියෙනයි. ආරම්භ අනුක්‍රමණයක් තියෙනවනේ. ආරම්භක අනුක්‍රමණයක් නෙවෙයි ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. ඒ ආරම්භක ප්‍රවේගයේ ඒකාකාරව කොයි පැත්තටද? ඍණ පැත්තට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරි. දුර නිශ්චලතාවයෙන් පටන් ගන්න නෑ. හොඳයි මේකක් නෑ. කොහමද? නිශ්චලතාවයෙන් මොකකින්ද පටන් ගන්න කියලා බලන්න ඕන නම් අපි මෙතෙන්ට මොකද්ද? ස්පර්ශ කියලා ගහලා බලන්න ඉච්චර. ලොකු දෙයක් නෑ. ඊපස්සේ මේක මොකද්ද? මේක ඒකාකාර ප්‍රවේගයෙන් කොයි පැත්තටද? ඍණ දිශාවට. තෝල් ළමයි අපි අරකින් බලමු පොඩ්ඩක්. මෙන්න මේකෙන් මේක පොඩ්ඩක් එන්නකෝ. දැන් ඒතර මේක කොහොමද? සමුද්‍රශයෙන් පටන් අරගෙන ඍණ පැත්තට යනවා. මේ පැත්තට. ඍණ පැත්තට යනවා. ඒතර තියෙන්නේ මොකක්ද යන්නේ? ඍණ ප්‍රවේගය. ඍණ ප්‍රවේගයක් නම් මොකද වෙන්න ඕනේ? ඍණ ප්‍රවේගයක් නම් x අක්ෂය සමග මොකද්ද? වාමාවර්තව සාධන කෝණය මහා කෝණයක් වෙනවා. හරිද? x අක්ෂයත් සමග වාමාවර්තව සාධන කෝණය මහා කෝණය. ඒ කියන්නේ මෙතන තියෙන ඍණ ප්‍රවේගය. හරිද? අර ගත්ත එක හරි. මේකත් එක්ක ගත්තොත් මොකද වෙන්නේ? මේ පැත්තට අපි ගමන් කරන්නේ. හරි. මේ පැත්තට අපි ගමන් කරන්නේ. මේ පැත්තට ගමන් කරනවා. ඒක ඍණ ප්‍රවේගය. හරිනේ? ඒතර හැම එකම ගන්න පුළුවන්. තව එකක් දැක්ක බලන්න පොඩ්ඩක්. මේවා එකක් බලන්න. මම කරන්නේ මේ වගේ. මේක මේ අපි කරන්නේ මේ ෆිසික්ස් කුප්පිය කියලා නම. ඒක කුප්පියක් කියලා කියන්නේ මොකද්ද? මේ ටක් ටක් ගාලා උඩට දාන්න ක්‍රමයක්.
ගොඩාක් වෙලාවක අපි ගන්න ඉන්න එක දැන් කුප්පිය කියන එකේ තේරුම. ටක් ගාලා මේක උඩට දාගන්න. එහෙමයි. ඒතර මේවා එක ගත්තොත් බලන්න. ඒක මොකද වෙන්නේ? ඒකත් බලන්න අනුක්‍රමණය ගාලා. හැම වෙලේම අනුක්‍රමණය ගහලා චෙක් කරා. මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ආරම්භයේදී ගහුවාම අනුක්‍රමණය බිඳුවයි. ඒ කියන්නේ නිශ්චලතාවයෙන් පටන් ගන්න තියෙනවා. ඊපස්සේ බලන්න අනුක්‍රමණය මොකද වෙන්නේ කියලා ටික ටික. මොකද වෙන්නේ? අනුක්‍රම ටික ටික මේ බෑවුම් ගතිය මේ ටික ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. බෑවුම් ගතිය වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණයක් වෙනවා. එතකොට කොයි පැත්තටද ගමන් කරන්නේ? ඍණ පැත්තටනේ. ඍණ පැත්තට ගමන් කරන්නේ. එතකොට ඍණ පැත්තට ගමන් කරනවා කියන්නේ නිශ්චලතාවයෙන් පටන් අරගෙන ඒකාකාර ත්වරණයෙන් කොයි පැත්තටද? ඍණ දිශාවට ගමන් කරනවා. එතකොට බලන්න ඒකෙත් අපි නිකන් ස්පර්ශයක් ගහලා බලමු. මොකද වෙන්නේ? අනුක්‍රමණය මේ තීට කෝණය මහා කෝණයක් නේ. ඒතර අනුක්‍රමණය ඍණ. ඒතර ඍණ ප්‍රවේගය තමයි තියෙන්නේ. ඒතර ඍණ පැත්තට තමයි ගමන් කරන්නේ. අරගත්තොත් මේ වගේ හරි මෙතනින් අපි ගත්තොත් සම්බුදු ලක්ෂයෙන් පටන් අරගෙන ඒකාකාර ත්වරණයෙන් මෙහෙම ඍණ පැත්තට ගමන් කරනවා. එච්චර. ඊට පස්සේ තව එකක් ගමු. මේ විදිහට ගත්තොත් මේ විදිහට මොකද වෙන්නේ? ආරම්භයේදී සම්බුදු ලක්ෂයෙන් පටන් අරගෙන කොහොමද මේ දැන් අඳින්න ඕනේ තැනක තිය බලන්න දැන්. මොකද වෙන්නේ ටික ටික අනුක්‍රම ටික ටික අඩු වෙනවනේ. ඒ කියන්නේ මන්දනයක් වෙනවා. එතකොට සම්බුදු ලක්ෂයේ විශාල ප්‍රවේගයෙන් ගමන් ආරම්භා ඒකාකාර මන්දනයෙන් කොයි පැත්තටද ගමන් කරන්නේ? ඍණ දිශාවට ගමන් කරන්නේ. ඒකාකාර මන්දනයෙන් ඍණ දිශාවට ගමන් කරන්නේ. හරි. ඒතකොට ඕක තමයි අපේ විස්ථාපන කාල ප්‍රස්තාර වලට තියෙන ෂෝට් නෝට් එක. ඉතින් ඕගොල්ලෝ ලස්සන පාට පෑන් වලින් ගහගන්න. හරි. මේ ගහගත්තට පස්සේ අපි පොඩි ගානක් තියෙන ගාන සාකච්ඡා කරලා අපි ඊළඟට ප්‍රවේග කාල ප්‍රස්තාර වලට යමු. හරි. අපි ගාන දැන් ඔය මේ වීඩියෝ එක අතරතුර දානවා ගාන. හරිද? ඒතර ගාන ඔයගොල්ලෝ එතනින් බලාගෙන ස්ක්‍රීන්ෂොට් එකක් හරි කමන්නේ මොකක් හරි අරගෙන තන් පෝස්ට් කරලා ගාන ලියා ගන්න මොකක් හරි කරන්න. හරි. දැන් මම ගාන දෙක තියෙන්නේ මෙතන. ඒතර මේක අපි මුලින්ම මේ චලිත විස්තර ගන්න නම් තියෙනවා. අපි චලිත නිකන් විස්තර කරමු බලන්න. මොකද වෙන්නේ? මෙතන මොකද වෙන්නේ? මෙතන සම්මුතිය ලක්ෂණ විස්ථාපනයේ බිඳුවක් කරන ලක්ෂ්‍යය. ඊට බලන්න පොඩ්ඩක් මේ පැත්තෙන් ඇද ගන්නවා මේක. යන විදිය. මේ තමයි සම්මුතිය ලක්ෂ්‍යය. ඊට අපි යන පැත්තත් එක පොඩ්ඩක් මේක ඇද ගන්න. බලාගන්න මා දෙන විදිය. ඊට කියනවා මේකේ මුලින්ම මොකද වෙන්නේ? මුලින්ම එතන මේ ආරම්භයේදී බලන්න ආරම්භයේදී අපි අනුක්‍රම නිකන් ගෙවුවොත් මොකද? අනුක්‍රමණයක් මෙයාට තියෙනවා ආරම්භයේදී. ඒ කියන්නේ සම්මුතිය ලක්ෂ්‍යයේ කිසියම් ප්‍රවේගකින් තමයි මෙයා ගමන ආරම්භන්නේ. කිසියම් ප්‍රවේගයෙන් ගමන ආරම්භලා ඒකාකාර ප්‍රවේග කොයි පැත්තටද මෙයා ගමන් කරන්නේ? ඍණ පැත්තට. ඍණ විස්ථාපනයේ ඍණ වැඩි වෙනවා. ඒතර මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රමිතෙන්න ඒකාකාර ප්‍රවේගයෙන් මෙයා මේ පැත්තටම ගමන් කරනවා. ඒකාකාර වී ප්‍රවේගය. ඒතර ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා මොකද වෙන්නේ? කාලය ගත වෙනම විස්ථාපන වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මෙයා මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙයා මෙතන නිශ්චලලා ඉඳලා තියෙනවා. කිසියම් කාලයක් කොහොම නිශ්චල විදලා. මේ සමානයි බිඳුව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ආයෙ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මේ විස්ථාපණයෙන් අඩු වෙනවා වෙන්නේ. ක්‍රිය විස්ථාපණයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මොකද? ක්‍රිය විස්ථාපන නම් එන්නේ අඩු වෙන්න නම් අනිවාර්යෙන් යා මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ආපසු හැරිලා තියෙන්නේ. ඔන්න පොඩි වැදගත් පොයින්ට් එකක්. ඒ තමයි මොකක් හරි විස්ථාපන කාල අපිට ලියා ගන්න ඕනේ. මොකක් හරි විස්ථාපන කාල ප්‍රස්තාරයක මෙහෙම ප්‍රස්තාරය හැරෙනවා නම් මේ යන්නේ කියලා මෙහෙම හැරෙනවා නම් ප්‍රස්තාරයම හැරෙනවා නම් එතන මොකද්ද? අනිවාර්යෙන් වස්තුවත් හැරිලා. වස්තුවත් හැරී ගමන් කරලා තමයි තියෙන්නේ. හරිද? වස්තුවත් හැරී ගමන් කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? වස්තුව හැරලා මෙන්න ඒකාකාර ප්‍රවේගය අනුක්‍රමණියතනේ. ඒකාකාර ප්‍රවේගයෙන් නම් සම්බුද්ධ ලක්ෂ්‍ය පැත්තට ඔහම එනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? ඇවිල්ලා වාට මේකත් එක්ක යම්මත් මෙතන සම්බුද්ධ ලක්ෂ්‍යයට එනවා. ඇවිල්ලා එතනින් පස්සේ මොකද වෙන්නේ? ආයේ ඒකාකාර ප්‍රවේගයෙන් මේ පැත්තටම යනවා. ඔහම චලිත වෙනවා. වෙලා T ට එනවා. මේ තමයි D. මේ තමයි C. හරි. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? මෙතන බලන්න පොඩක් වක්‍ර ගතියක් තියෙන මෙහෙම. කියන්නේ වක්‍ර ගතියක් නේ. එන්නේ මොකද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙනවානේ. කියන්නේ ඒකාකාර මන්දනයකින් ගිහිල්ලා තියෙන මොකද්ද? E වෙනකම්. ඉතින් තියෙන ඍණ තොරණයක්. මන්දනයෙන් ඔහම ගිහින්. දැන් බලන්න ආයි වක්‍රේ හැරිලානේ. වක්‍රේ හැරිලා කියලා අනිවාර්යයෙන් මොකද්ද? ආපසු හැරිලා. ඔන්න එයා ආපසු හැරෙනවා. ආපසු හැරිලා මොකද වෙන්නේ? E වලදී ආපසු හැරෙනවා. හැරිලා කිසියම් ප්‍රවේගයක් මෙහෙට තියෙනවා. බලන්න ආරම්භයේදී අනුක්‍රමණයක් තියෙනවා. කියන්නේ කිසියම් ප්‍රවේගයක් ආරම්භයේ තියෙනවා. තිබිලා
එන්නේ මොකද වෙන්නේ? අනුක්‍රමණයේ බෑවුම් ගතිය ටික ටික අඩු වෙනවා. අඩුලා කියන්නේ ආයෙ මෙයා මේ පැත්තටම ටික ටික මන්දනයකින් ආයෙ ඕටම එනවා. ඒතර ඍණ තොරණයකින් තමයි එන්නේ. හරි ඍණ තොරණයකින් සමුද ලක්ෂයේ පැත්තට එනවා. එතකොට බලන්න අනුක්‍රමණය ඍණානුක්‍රමණයක් නෙවෙනවද මේ? මහා කෝණයක් හදන්නේ. වාමාවර්ත පැත්තට මහා කෝණයක් හදන්නේ. ඒ කියන්නේ ඍණ ප්‍රවේගයක්. ඒ කියන්නේ යා මේ පැත්තට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි ඒක තේරුම. මම කියන්නේ මේ පැත්තට ප්‍රවේග ඍණ මේ පැත්තට ප්‍රවේග ධන කියලා. දැක්කද? මේ හැම එකම මෙතන ප්‍රයෝගී වෙනවා. හරි. ඔන්න මම පොඩ්ඩක් නිකන් කිව්වා මෙතන වෙන චලිතය මොකද්ද කියලා. දැන් අපි අහලා තියෙන උත්තර දේවල් වලට උත්තර දෙන්න බලන්න. මුලින්ම ළමයි ඕගොල්ලෝ මේ ගානට තනියම උත්තර දෙන්න. තනියම උත්තර දීලා ඊට පස්සේ ඕගොල්ලෝ මොකද්ද? මේ වීඩියෝ එක බලන්න. මුලින්ම කියන වස්තු නිශ්චලතාවයේ ඇත්තේ කුමන පරාසයකද කියලා. මොකද්ද? මොන පරාසය? මේ තියෙන නිශ්චල පරාසය. තප්පර කීයද? තප්පර 5 ඉඳලා තප්පර 10 දක්වා. පරාස තමයි නිශ්චලතාවයෙන් ඉන්නේ. ඊළඟට අපි කියනවා වස්තුවේ ආරම්භක ප්‍රවේගය කොච්චරද කියලා. මොකද්ද? ඒතර ආරම්භක ප්‍රවේගය තමයි ළමයි මේ වක්‍රයේ මෙතෙන්ට එනකම්ම තියෙන්නේ. O ඉඳලා ඒ දක්වාම එකම ප්‍රවේගය තියෙන්නේ. කියන ආරම්භය ලබාගත් ප්‍රවේගය තමයි එක දිගට යන්නේ. එහෙනම් මොකද්ද? අපි දන්නවා විස්තරකර වස්තුවක අනුක්‍රමණය තමයි ප්‍රවේගය කියන්නේ. එහෙනම් කොහොමද? මේකේ අනුක්‍රමණය. අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. එතකොට සමානයි කවුද? මේ උස බෙදීම මේ දිග. ඒතර මේ උස කියන්නේ කවුද? තප්පර 10යි. මේ විස්ථාපනයේ 10 මීටර දිග 5යි. කාලය 5යි. එතකොට 5 බෙදීම 10 බෙදීම 5 කියන්නේ 2යි ms ඍණ 1යි. ඊට අපිට කියනවා c ලක්ෂයේ ප්‍රවේගය. එතන මේ c ලක්ෂය කියන්නේ මෙතනනේ. පේනවා. මේ c ලක්ෂයේ ප්‍රවේගය කියන අපි c ලක්ෂය අනුක්‍රමණය කරනවා. ඔච්චර. එතන බලන්න. මේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මේ අනුක්‍රමණය කියන්නේ මේ රේඛාවම තමයි. මේ රේඛාවේ අනුක්‍රමණයම තමයිනේ. එයි මේ රේඛාව දිගේ මේක රේඛීයයි. b ඉඳලා d දක්වාම රේඛීයයි. එහෙනම් අපිට b ඉඳලා d දක්වා මේ රේඛාවේ අනුක්‍රමණය ගත්තා නම් හරි. ඒතර ගත්තොත් මේකේ අනුක්‍රමණය මොකක් කරේ? මෙතන θ ඩෑෂ් කියලා අපි. ඒතකොට tan θ ඩෑෂ් නේ. tan θ ඩෑෂ් සමානයි c වල ප්‍රවේගය. ඒක කවුද? උස ගත්තොත් බලන්න. උස ගත්තොත් කීයක් කියලා දෙන්නේ? මෙතන 10යි විතර ඍණ 10යිනේ ඔක්කොම 20යි. මේක ඔක්කොම 10යි. එහෙනම් 20 බෙදීම 10යි. එකක් කීයද? 2යි ms ඍණ එකක් කියලා තමයි දාත් එන්නේ. 2යි ms ඍණ 1. ඊට පස්සේ රෝම ඉලක්කම 4. ඒක කියනවා වස්තුව නැවත ආරම්භක ලක්ෂයට පැමිණෙන්නේ කුමන කාලවලදීද? බලන්න. ආරම්භක ලක්ෂ වලට ඇවිල්ලා තියෙන කොයිදා කාලෙදී? අපි දැන් මෙතන බැලුවොත් නම් ලස්සනට ඔයක පේනවා. මෙතන බැලුවොත් ලස්සනට අපිට පේනවා. කියන්නේ මෙතන නම් ඕනේ. O ඉඳලා මෙතන කවුද? A. මෙතන B. හරි. ඊපස්සේ මෙතන ආයෙත් කියනවා C, D, E. ආයෙ මෙතන අපි ගත්තොත් මෙතන F. මෙතන F. හරි. ආයෙ. ඒතර කුමන ලක්ෂ වලට ඇවිල්ලා තින්නේ ආයෙ? අපිට කියන්න පුළුවන්. ඒ බලන්න. O වලින් පටන් අරගෙන ඕම ගිහිල්ලා ආයෙ අවශ්‍ය වෙලා C වලදී ආයෙ යනවා කාටද? විස්ථාපනයේ බිඳුවක් වෙන තැනට. ආයෙ කාටද? ආයෙ ඕම හැරලා ගිහිල්ලා ආයෙ F වලදීත් එනවා. විස්ථාපනයේ බිඳුවක් වෙන තැනට. F. ඒතර C සහ F කියන ලක්ෂ වලින් තමයි මොකද්ද? එයා නැවත ආරම්භක ලක්ෂ වලට පැමිණෙන්නේ. සරෝමලකම් පහේ කියනවා වස්තුව ගමන් කර මුළු දුර සහ මධ්‍යම ප්‍රවේගය. මුළු දුර. අපි ගන්නේ දුර. විස්ථාපනයක් නෙමෙයි දුරක් ගන්න. ඒතර දුර ගත්තොත් බලන්න. දුර ගත්තොත් එයා මොකද්ද? එයා මෙහෙම මුලින්ම 10ක් කියනවා. 10ක් ගිහිල්ලා ඔහු නිශ්චලව ඉන්නවා. ආයෙ මොකද? ආයෙ ඒ 10 එතෙන්ටම එනවා. දුරනේ කොහොමද ගිහිල්ලා එන ටික ආයෙ අපි එකතු කරන්න ඕනේ කොහොමද? යනවා 10 ආයෙ එනවා. 10ක් කොහොම යනවා? ආයෙ 10ක් කොහොම එනවා? මෙතන. මෙතන 15ක් උඩට ආයෙ යනවා මේ. 15ක් ආයෙ මේ පැත්තට යනවා. ගිහිල්ලා ආයෙ 15ක් මේ පැත්තට එනවා. ඔන්නම දාගත්තා නම් හරි. හරි. 10ක් යනවා. ආයෙ 10ක් එනවා. ආයෙ 15ක් යනවා. ආයෙ 15ක් එනවා. ඒතර ඔක්කොම කීයද? ඒතර 10 දන 15 දන 15. මෙතන 30යි 20යි කොහම 50යි මීටර. ඊළඟට හම්බ වෙනවා. ඊට පස්සේ රුමිලක්කන් එතනම තව දෙයක් කියලා මොකද්ද? මධ්‍යම වේගය අපෙන් අහන්නේ. මධ්‍යම වේගය. මධ්‍යම වේගය කියන්නේ මොකද්ද? දැන් මධ්‍යම ප්‍රවේගය නම් මුළු විස්ථාපනයේ වේදීම ගත වූ මුළු කාලය.
මධ්‍යම වේගය නිසා මොකද්ද? මුළු දුර බෙදීම මුළු කාලය. එතන මුළු දුර කියන්නේ කීයද? 50. මුළු කාලය කියන්නේ තප්පර 30. පහ බෙදීම 3යි. ms න එකක් කියලා අපිට ගත්තේ. ඊළඟට මුළු විස්ථාපනය. ෆෝමියුලා එකම හයනවා මුළු විස්ථාපනය. මුළු විස්ථාපනය කියන්නේ. එයායි ළමයි ආරම්භයේ මුල් තැනටම ඇවිල්ලා නේ. එහෙනම් මුළු විස්ථාපනය කීයද? s සමානයි බිඳුවයි. සමහරවිට මධ්‍යම ප්‍රවේගය. අපි ගන්න මීන් එක කීයද? ඒකත් බිඳුවයි. මුළු විස්ථාපනයේ බිඳුවයි නා. මුළු විස්ථාපනයේ බිඳි කාලය බිඳුවයි. ෆෝමියුලා එකම 7. ඒකේ කියනවා DE පරාසය තුළ ත්වරණය විස්තර කරන්න. මොකද්ද? බලන්න දැන් D ට එකක් ගාලා. මෙතන DE කොටසට. D මොකද වෙලා තින්නේ? එන්න අනුක්‍රම ටික අඩු වෙලා. අනුක්‍රමණය ටික අඩු වෙලා. ඒ කියන්නේ ප්‍රවේගය ටික අඩු වෙලා. එහෙනම් මොකද එතන? ඒ ත්වරණය විස්තර කරන්න කියලා මම ඒක ත්වරණයත් මන්ද නැන්දිලා එහලා තියෙන්නේ. එහෙනම් මොකද්ද ඒක? මන්දනයක්. ඊළඟට ප්‍රෝග්‍රෑම් 8 යනවා E සිට F දක්වා. E සිට F. මේ පරාසයට මොකද? එතනත් මන්දනයක්. නැත්නම් අපි කියනවා ඍණ ත්වරණයක් කියලා. කැමති දෙන්න තෝරන ඍණ ත්වරණයක් කියලා. ඒ විදිහට. ඒතර ඕක තමයි ගාන ඔයක දැන් මේක බලන්න කලින් මුලින් ගාන හදලා ඉන්න. ඊට පස්සේ හදලා මේක සාකච්ඡාවට එන්නේ. එච්චරයි. හරි දැන් අපි දැන් අද සාකච්ඡා කරේ විස්ථාපන කරන ප්‍රස්තාර මම හිතනවා අද කොහොම හොඳට තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ටක් ගාලා වීඩියෝ එකට කමෙන්ට් කරන්න. දැන් අපි අදට මේ වීඩියෝ එක නවත්තනවා දැනට. ඒතර අපි ඊළඟ වීඩියෝ එකකින් අපි ප්‍රවේග කාල ප්‍රස්තාර වලින් හම්බ වෙන මොකද ප්‍රවේග කාල ප්‍රස්තාර ටිකක් ලොකුවට මට උගන්වන්න ඕනේ. මොකද ගොඩාක් කට්ටියට ඔය ප්‍රවේග කාල ප්‍රස්තාර විස්ථාපන කරන ප්‍රස්තාරේ මන්දින පොඩ්ඩක් කේස් එහෙම වෙන නිසා. එතකොට ඒක ටිකක් ලොකු කාලයක් යන නිසා මම මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න යන්නේ නැහැ ඒක. මම වෙනම වීඩියෝ එකක් විතරයි අනිවාර්යෙන් ඊළඟට මම අනිවාර්යෙන් ඒක දානවා. හරිද? ඒතකොට දැන් අනිත් එක තමයි දැන් ලොකු ළමයි පිරිසක් අපිත් එක්ක Telegram group එක කරා දැන් සම්බන්ධ වෙමින් ඉන්නවා. හරි? දැන් මේ අපි ගැන විශ්වාසය තමයි එහෙම එන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝස් එක දිගටම යනවා. එතකොට 2000 දැන් අපිත් එක්ක බැඳෙමින් ඉන්නවා 2021 තියරි බැඳෙමින් ඉන්නවා 2021 රිවිෂන් බැඳෙමින් ඉන්නවා. ඒ වගේම 2022 සිසුනුත් දැන් බැඳෙමින් ඉන්නවා. ඒතකොට 2022 සිසුන්ට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලා මේ ගන්න පාඩම තමයි ආයෙ මතක් කරමින් යන්නේ. එතකොට 21 සහ 21 රිවිෂන් කට්ටියට 21 තියරි සහ 21 රිවිෂන් කට්ටියට මේක හොඳම එකක්. හරි? හොඳම වීඩියෝ සීරීස් එකක්. ඔයගොල්ලන්ට මේක මතක් කරගන්න. හරි? එතකොට අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු ප්‍රවේග කාල ප්‍රස්තාර වලදී. ඒ නිසා ඉක්මනට දැනටමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න YouTube channel එක. Telegram group එකට ඉක්මනට join වෙන්න. මොකද මම ඒකට මේ links එතකොට ඒ වගේම මේ මොකක්ද අපේ papers ඔක්කොම මම දාන්නේ ඒකට සහ ප්‍රශ්න. ඒතර ඒකෙදී ඔයගලන්ට ඕන ප්‍රශ්න නම් යොමු කරන්න පුළුවන්. මම ඒවට හැම දෙයකටම උත්තර දෙනවා. තව වෙන papers තව මම දැන් සකස් කරමින් යනවා මේ දවස් ටිකේ. ඒතර ඒ ඔක්කොම මම Telegram group එකට තමයි දාන්න බලන් හිතන් ඉන්නේ. ඒක නිසා ඒකට පුළුවන් තරම් ඉක්මනට join වෙන්න. තව දාන්න යාළුවෝම ඉක්මනටම join කරගන්න මේකට. මොකද කාලය අපිට නැහැ. ඉක්මනට මේක අපි ඉවර කරන්න ඕන නිසා. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ ඉක්මනටම හම්බෙමු.